ලංකදීපයත් බුද්ධ ශාසනයත් ආරක්ෂාධාරී වැඩ වාසය කරන මතු බුදු බව ප්‍රාර්ථනා කරන උත්පලවන්න ශ්‍රී විෂ්ණු දිව්‍යරාජන් වහන්සේගේ 764 වන ඇසළ පෙරහැර මංගල්‍යයේ 5 වන පෙළි පෙරහැර අද සවස 4:38ට යෙදුන සුබ මොහොතේ වී සංචාරකයන් යෙදුනා. ලංකාදීපයේ මේ උතුම් වූ පෙරහැර මංගල්‍යයේ සජීවී විකාශය සමග අපි මේ මොහොතේ සිට අපි ඔබට ආරාධනා කර සිටිනවා. අපි මේ උතුම් වූ පෙරහැර මංගල්‍ය දේශ දේශාන්තරවල ලොබත බහුමානයට පාත්‍ර වූ ඓතිහාසික ශ්‍රී විෂ්ණු දිව්‍යරාජන් වහන්සේගේ උතුම් වූ පෙරහැර මංගල්‍යයේ සජීව විකාශය සමග නැවත අපි ඔබට සම්බන්ධතාවය ලබා දෙනවා. ලංකදීපයත් බුද්ධ ශාසනයත් ආරක්ෂාධාරී වැඩ වාසය කරන මතු බුදු බව ප්‍රාර්ථනා කරන උත්පලවන්න ශ්‍රී විෂ්ණු දිව්‍යරාජන් වහන්සේගේ 764 වන ඇසළ පෙරහැර මංගල්‍ය අද 5 වන පෙළි පෙරහැර අද සවස 4:38 යෙදෙන සුබ මොහොතේ වී සංචාරකයන් යෙදුනා. මේ ඔබ දකින්නේ මේ අවස්ථාවේදී සජීවීව ඒ පෙරහැරේ ඒ සජීවී රූප රාමු දසුන් ඉදිරියෙන් ගමන් කරනවා. අබරිය පන්දම ඒ වගේම පිටුපසින් ගමන් කරන ලබනවා නිල්වීර පරම්පරාවත් මුහන්දිර පරම්පරාවත් පෙරමුණේ රාමදා තමයි උන් හඳුන්වන්නේ. මේ ඔබ දකින්නේ නැවතත් මේ පෙරහැර මංගල්‍යයේ ඒ ඉදිරියෙන් ගමන් කරන ලබන ගුරුලා කොඩියත් බෞද්ධ ධජයත් ඒ වගේම ජාතික ධජය පෙටුකොට ගන්නමින් මේ අවස්ථාවේදී මේ උතුම් වූ ශ්‍රී විෂ්ණු දිව්‍යරාජන් වහන්සේට ආශිර්වාද පුද පූජා පවත්වනු ලබන එක්දා ඉරහඳ පවතුරු ලද නියෝගයට අනුව පවත්වන්නට යෙතර මේ පෙරහැර මංගල්‍යයේ සජීවී පරම්පරාව ඒ වගේම ඔබ ඈතින් දකිනවා ඉරහඳ කොඩියත් ඒ වගේම කුරු ඇතා කොඩියත් මේ මොහොතේ සජීවීව දකින වගේම අපි දකිනවා මේ පහතරට හේවිසි හඬ පහතරට නඩුකරුවන් ඒ හේවිසි නාද නංගමින් මේ පෙරහැර මංගල්‍යයේ විචිත්‍රත්වය ඉදිරිපත් කරන ආකාරය අසංගයි. ඓතිහාසික දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 764 වෙනි ඇසළ මහා මංගල්‍යයේ 5 වන පෙළි පෙරහැර අද 4:38ට යෙදුණු සුබ මොහොතින් වේදි සංචාරය ආරම්භ කරමින් ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇතුල් මාලයේදී අවරිය පන්දම දැල්වීමෙන් අනතුරුව මේ පෙරහැර ආරම්භ වීම සිදු කළා. අපි විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මේ ඓතිහාසික දෙවිවරු උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ මහා මංගල්‍ය ජූලි මාස 11 වන දින 1:02ට යෙදුණු සුබ මොහොතින් කප්සිටු වීමේ මංගල්‍යයෙන් ආරම්භ වූ මේ ඇසළ මහා මංගල්‍ය එදා එදින උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක මෙතුමන් චමින්ද වනිගසේකර බස්නායක මෙතුමන් එවැගේම මහා බෙත්පිරිතුමන් ඒ හඳුනන පොරොන්දුව ලබා දුන්නා පෙරහැර මංගල්‍යයේ පවත්වන බවට. ඒ අනුව ජූලි මාස 17 වන දින පෙළි පෙරහැර ආරම්භ කිරීමෙන් අනතුරුව දවසේ පැවැත්වෙන්නේ 5 වන පෙළි පෙරහැර ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලය දක්ෂිණාවර්තව පැදකුණු කරමින් ගමන් ගන්න අවස්ථාව තමයි අප මේ දකින්නේ. ඓතිහාසික දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ පෙරහැර මංගල්‍ය පිළිබඳව සිහිපත් කරන විට මේ ඓතිහාසික ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ පෙරහැර මංගල්‍ය පිළිබඳව දුර අතීත පුරාවෘත්ත බොහෝමයක් පිළිබඳව
අපි මේ අවස්ථාවේ කතා කළ යුතුයි. මහතරට නර්තන සම්ප්‍රදායේ මේ මහා මංගල්‍ය ලෙසයි මේ පැවැත්වෙන්නේ. රටේ පවතින මේ කොවිඩ් වසංගතය හමුවේ වෙනදා පේලි පෙරහැර ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ පෙරහැර මාර්ගයේ ගමන් කළද අද රටේ පවතින වර්තමාන තත්ත්වයට අනුව මේ පෙරහැර මංගල්‍ය ශ්‍රී විෂ්ණු මහා දේවාලය වටා පමණක් පවත්වන්නට කටයුතු සංවිධානය කර තිබෙනවා. වත්මන් බස්නායක නිලමේතුමන් වන චවින්ද වනිගසේකර බස්නායකතුමන් රටේ පවතින නිරෝධායන නීති රීති වලට අවනත වෙමින් ඒ මාර්ගෝපදේශ වලට අනුවයි මේ අවස්ථාවේ පෙරහැර පවතින්නේ. අවිශේෂම සඳහන් කළ යුතුයි මේ අවස්ථාවේ රුහුණු කතරගම මහා පෙරහැර මංගල්‍යයත් මේ අවස්ථාන විට නිරෝධායන නීති රීති වලට අනුව හුදකලා කරමින් මේ පුරාණ චාරිත්‍ර අනුකූලව කතරගම දෙවි හමුදුර වහන්සේ උදෙසා පෙරහැර පවත්වන බවට පත්ව තිබෙනවා. ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ පෙරහැර මංගල්‍යයත් ඊට අනුව ඒ සෞඛ්‍ය නීති රීති වලට අනුව පැවැත්වෙන බව තමයි අපට මේ සිහිපත් වන්නේ. ඒ නිසා අපි අවසන් රන්දෝලි මහා පෙරහැර ජූලි මාස 23 වන දින අවසන් රන්දෝලි මහා පෙරහැර 5:02ට එතන සුබ මොහොතින් ඓතිහාසික දිනුත් පළවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ පැවැත්වීමට නිමිතයි. ඒ වගේම අපි සිහිපත් කර යුතුයි මේ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර දෙවි හාමුදුරුවන් ඇතුල් මාලයේ සිට පිරිත මාලයට වඩමවා මේ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ මහදෙවොලේ දිවරාජ භවනෙන් පිටතට වඩමවන ඒ පින්වර අවස්ථාව සියසින් දකින්නට වාසනාව ශක්තිය වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. තුරුවන්ගේ ආනුභාවයෙන්ුත් උත්පලවන්න ශ්‍රී විෂ්ණු දේවී හමුදුරුවෝ වහන්සේගේ ආශිර්වාදයෙන්ුත් අපි ප්‍රාර්ථනා කරනවා අවසන් රන්දෝලි මහා පෙරහැර ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ පෙරහැර මංගල්‍ය ඒ වගේම රුහුණු කතරගම මහා පෙරහැර මංගල්‍යයත් සර්වපකාරයෙන් පවත්වන්නට ආශිර්වාද ලැබේවා කියා අප ප්‍රාර්ථනා කරනවා ඓතිහාසික දෙවිනුවර පුණ්‍ය භූමියේ සිට. මේ ඔබ දකින්නේ ඒ පහතරට සමය නර්තනයේ ඒ සජීවී අවස්ථා ඒ වගේම අපි සඳහන් කරන්න ඕන ඉරහඳ පවතිනතුරු ලද නියෝගයට අනුව එදා දප්පු රජතුමා විසින් උන පාරයක් උදෙසා තමයි අදත් මේ වර්ෂයේ මේ රටේ පවතින කොරෝනා වසංගතයත් අභියෝගයට ලක් කරමින් මේ අවස්ථාවේදී මේ පෙරහැර මංගල්‍යයේ ඒ විචිත්‍රත්වය ඒ වගේම පෙරහැර මංගල්‍යයේ අලංකාර බව වැඩි කරමින් මේ අවස්ථාවේදී අපි දකිනවා නටුකරුවන් මේ පෙරහැර ඉදිරිපත් කරන මේ වගේම අපි නැවතත් සමීපුරම දකින්නේ බෞද්ධ කොඩිකරුවන් මේ අවස්ථාවේදී බෞද්ධ කොඩි රැකගෙන මේ මොහොතේදී පෙරහැර ගමන් කරන ආකාරය ඒ වගේම මේ දෙවුන්දර පෙරහැර ඉතිහාසය ගැන කතා කරන විට ඒ වගේම දෙවුන්දර මේ පෙරහැර මංගල්‍ය ගැන කතා කරන විට අපි දකිනවා පෙරහැර මංගල්‍ය ආරම්භයක් සමග කප්සිටුවීමත් සමග පෙරහැර මංගල්‍ය ආරම්භ වෙනවා. ඒ ආරම්භය සමගම පළවෙනි පේලියේ සිට දින 7ක් පුරාවටම පේලි පවත්වමින් රන්දෝලි මහ පෙරහැර අවසන් දිනේදී පවත්වනවා. ඒ දිනය පවත්වන අතරතුරදී සෑම නිවසකම පහන් පැලක් ඉදි කරමින් ඒ පහන පත්තු කරනවා ශ්‍රී විෂ්ණු දේවරාජන් වහන්සේ පෙරහැර මංගල්‍ය පිටත්වන අවස්ථාවේදී ඒ පහන පත්තු කිරීමෙන් තමයි ඒ දේව ආශිර්වාද ලැබ ගැනීමෙන් තමයි ඒ ගම්වැසියන් එදා අතීතයේ සිට වර්තමානයේ දක්වාම මේ කටයුතු කරන ලබන්නේ. ඒ වගේම පෙරහැර ඉදිරියෙන් ගමන් කරන අවරිය පන්දමත් විශේෂත්වයක් දරනවා. මොකද දෙවිනුවර පෙරහැර මංගල්‍ය තුල පමණයි මේ අවරිය පන්දම ගමන් කරන්නේ. ඒ වගේම මේ අවරිය පන්දමට එදා අතීතයේ සිට මුතුන් මිත්තන් වගේම වර්තමානයේද බැතිමතුන් නැවුම් පොල් සිඳමින් මේ අවරිය පන්දමට තෙල් දමමින් ඒ ආශිර්වාදය ලබා ගන්නවා. මේ දෙවුන්දර පෙරහැර මංගල්‍ය සමග බැඳී පවතින චාරිත්‍ර ඒ වගේම වාරිත්‍ර ඒ විවිධ දේවල් ඒ කියන්නේ ගත්කල හරි අපූර්ව බවක් ඒ වගේම වටිනාකමක් තිබෙනවා. මේ ඔබ නැවතත් දකින්නේ උඩරට නැටුම්කරුවන් මේ අවස්ථාවේදී ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ගරු බස්නායක නිලමේ තැන්පත් චමින්ද වනිගසේකර මැතිතුමන්
පෙරටු කොට ගනිමින් මේ අවස්ථාවේදී උඩරට නැටුම්කරුවන් මේ පෙරහැරේ ගමන් කරනවා. උඩරට පහතරට සබරගම් නර්තන සම්ප්‍රදාය තුළ අපි දකිනවා මේ උඩරට නැටුම්කරුවන් ඒ ශ්‍රී විභූති විදහාපාමින් අලංකාර ලීලාවෙන් යුතුව මේ අවස්ථාවේදී පෙරහැරේ ගමන් කරනවා. අපි නැවත සමීප රූපරාමුවේ ඔබ නැවතත් දකින්නේ ඒ උඩරට නැටුම්කරුවන් මේ අවස්ථාවේදී පෙරහැරේ ඒ ගරු බස්නායක නිලතුමන් පෙරටු කොට ගමින් පෙරහැරේ ගමන් කරන ආකාරය. ගරු බස්නායකතුමන් තැන්පත් චමින්ද වනිගසේකර බැතිතුමන් මේ මොහොතේදී පෙරහැරේ උඩරට නැටුම්කරුවන් පෙරටු කොට ගනිමින් මේ අවස්ථාවේදී පෙරහැර ගමන් කරන ආකාරය දකිනවා. එදා දෙවිනුවර ඉතිහාසයත් සමග දෙවිනුවර පුරාණය මේ පෙරහැර සංස්කෘතියත් සමග අපි දකිනවා උඩරට නැටුම්කරුවන් ඒ ගරු බස්නායකතුමන් තැන්පත් කොට පෙරටු කොට ගමින් පෙරහැර ගමන් කරන ආකාරය වගේම දෙපසින් ඉරහඳ නියෝජනය කර මිරහඳ සේසතුත් ඒ වගේම දස අවතාර කොඩි මේ මොහොතේදී අපි දකිනවා මේ පෙරහැරේ ගමන් කරන ආකාරය. ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහදේවාලයේ පෙරහැර මංගල්‍යය 764 වෙනි ඇසළ මහා මංගල්‍යයේ පෙරහැර මංගල්‍යය අද 5 වන පෙළි පෙරහැර වීදි සංචාරය කරමින් පැවැත්වෙන අවස්ථාව තමයි අපි දකින්නේ. මේ පෙරහැර මංගල්‍යය පිළිබඳව සිහිපත් කරන විට ඓතිහාසික නිරුත්පලවන්න ශ්‍රී විෂ්ණු මහදේවාලයේ පෙරහැර මංගල්‍යයේ අපි දකිනවා මේ අවස්ථාවේ මහබෙත්පෙතුමන් ගමන් කරන අවස්ථාව රාමකිෂ්ණ තේනබදු මහබෙත්පෙතුමන් මේ අවස්ථාවේ පෙරහැර මංගල්‍යයේ 5 වන පෙළි පෙරහැරේ ගමන් කරන අවස්ථාව තමයි අප මේ අවස්ථාවේ දකින්නේ. ඓතිහාසික මේ පෙරහැර මංගල්‍යය පිළිබඳව සිහිපත් කරන විට මේ පෙරහැර මංගල්‍යය එදවස සිට රාජරාජ මහා මාත්‍යාදීන්ගේ නොමද ගෞරව බහුමානයට පාත්‍ර වූ පෙරහැර මංගල්‍යයක්. සේසත් මුරායුධ පෙරටු කර ගනිමින් මේ අවස්ථාවේ දසාවතාර පෙරටු කර ගනිමින් මේ අවස්ථාවේ අපි දකිනවා මහබෙත්පෙතුමන් පෙරහැර මංගල්‍යයට එකතු වී තිබෙනවා 5 වන පෙළි පෙරහැරේ. ඔබ දකින්නේ අවරිය පන්දම නැවතත් මේ පෙරහැරේ ඉදිරියෙන් ගමන් කරන ආකාරය.
මේ පෙරහැර මංගල්‍ය තුල අපි දකිනවා වෙනදාට ගමපුරා විදි සංචාරයක වුණත් මේ ඇසල පෙරහැර මංගල්‍ය අද රටේ පවතින කොරෝනා වසංගතයේ හේතුවෙන් ශ්‍රී විෂ්ණු මහ දේවාලය වටා තෙවරක් ගමන් කරමින් එදා උණු බාරය ඔප්පු කිරීම උදෙසා මේ කටයුතු කරන ලබන ආකාරය අවරිය පන්දම ගැන කතා කරන විටත් සිළුම පෙරහැරවල් තුල දිවයිනේ පැවැත්වෙන පෙරහැරවල් තුලින් දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහ දේවාලය පෙරහැරේ විතරයි මේ අවරිය පන්දම ඉදිරියෙන් ගමන් කරන්නේ. ඒ වගේම අවරිය පන්දම ගැන කතා කරන විට බාරවි පෙරම යාම නිලධාරී ඇතුළු නිලධාරීන් තමයි මේ මොහොතේදී මේ පෙරහැරේ අවරිය පන්දම රැගෙනමින් ගමන් කරන ලබන. ඒ වගේම ඊට පිටුපසින් මුහන්දිරම් පරම්පරාව සහ නිලවීර පරම්පරාව ගමන් කරන ලබනවා. මේ පෙරහැර බංකල තුල අපි දක්නවා උඩරට පහතරට සබරගමු නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වය තුල අපූර්වත්වය ඒ වගේ පෞරාණික බවින් වැඩි වූ පෙරහැර මංගලයක් ලෙස අපට සඳහන් කරන්න පුළුවන් මේ ශ්‍රී විෂ්ණු දිව්‍යරාජන වහන්සේගේ පෙරහැර මංගල්‍ය. මේ පෙරහැර මංගල්‍ය අපි යම් කිසි නර්තන කණ්ඩායම් සීමා කරමින් තමයි නිරෝධාන නීති වලට එකඟ කටයුතු කරමින් තමයි පෙරහැර මංගල්‍ය පවත්වන්නේ. ඔබ මේ නැවතත් දකිනවා ඒ ගුරුලෑ කොඩියේ සමීප රූපරාමුදසුන් ඒ වගේම ඉරහඳ කොඩිය ඒ වගේම දස අවතාර කොඩිය පිටුපසුව ගමන් කරන ලබනවා. ගුරුලෑ කොඩිය ගැන කතා කරන විට මේ පෙරහැර තුල ඒ වගේම එදා ඉතිහාසයේ පෙරහැර ආරම්භයේ සිට මේ වර්තමානයේ දක්වාම ඒ පෙරහැරේ චාරිත්‍රවලට මූලිකත්වය දෙමින් ඒ වගේම පෙරහැරේ ඒ පෞරාණික බව ආරක්ෂා කරගනිමින් මේ කොඩි කරුවන් ගමන් කරන ආකාරය අපි දක්වන. ඒ වගේම පහතරට හේවිසි කරුවන් ඒ පහතරට ශ්‍රී විභූති විදහ පාමින් මේ පෙරහැර මංගල්‍ය තුල ගමන් කරනවා බව. ඓතිහාසික දිනුත්පලවන්න ශ්‍රී විෂ්ණු මහ දේවාලයේ 764 වෙනි ඇසළ මහාංගණයේ අද පස්වන පේලී පෙරහැර වීදි සංචාරය කරන අවස්ථාව මහදෙවොල දක්ෂිණාවර්තව පැතිරී කරමින් ගමන් ගන්න අවස්ථාව තමයි අපි දකින්නේ. අපි දකිනවා ඒ දවස රාජරාජ මහා මාත්‍යාදීන්ගේ නොමද ගෞරව බහුමානයට රාජ්‍ය අනුග්‍රහකත්වයට පත් වූ ඓතිහාසික ශ්‍රී විෂ්ණු මහ දේවාලයේ පෙරහැර මංගල්‍ය අද වර්තමානයේ 764 වෙනි ඇසළ මහා මංගල්‍ය ලෙසයි ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහ දේවාලයේ මේ අද දවසේ පැවැත්වෙන්නේ. විශේෂම සිහිපත් කළ යුතුයි මේ මහා නුවර කිහිරි උපුල්වන් උපලවන්න ශ්‍රී විෂ්ණු දෙවි හාමුදුරුවන් වහන්සේ පිළිබඳව චිරාත් ප්‍රසිද්ධ ඓතිහාසික පුදබිම පිළිබඳව මේ මහා ඓතිහාසික පුණ්‍ය භූමියේ විරාජමානව වැඩ වාසය කරන මතු බුදු බව ප්‍රාර්ථනා කරන ශ්‍රී ලංකා ද්වීපයත් ශ්‍රී සම්බුද්ධ ශාසනයත් රකින්නට වරම් ලද මතු බුදු බව ප්‍රාර්ථනා කරන උත්පලවන්න ශ්‍රී විෂ්ණු දෙවි හාමුදුරන් වහන්සේ වෙනුවෙන් පවත්වන ලබන පෙරහැර මංගල්‍ය ලෙසයි මේ ඓතිහාසික පෙරහැර මංගල්‍ය පැවැත්වෙන්නේ. දෙවිනුවරට අධිපති උපුල්වන් ශ්‍රී විෂ්ණු දෙවි හාමුදුරන් වහන්සේගේ ආනුභාවය ආශිර්වාදය මෙලක්දි ධරණයේ තලයටම මහා ආශිර්වාදයක් උන්වහන්සේගේ පිහිට ආශිර්වාදය අයද සිටීම වෙනුවෙන් පවත්වන ලබන පෙරහැර මංගල්‍යයක් ලෙස මේ ඇසළ පුද පෙරහැර මංගල්‍ය අපට හඳුන්වන්න හැකියාව තිබෙනවා. මේ ඓතිහාසික ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වැඩවසන දෙවි හාමුදුරන් වහන්සේ පිළිබඳව සඳහන් කරන විට වංශ කතාවේ සඳහන් වන උත්පලවන්න ශ්‍රී විෂ්ණු දෙවියන්යයි උපුල්වන් දෙවියන් ශ්‍රී විෂ්ණු දෙවි හාමුදුරන් වහන්සේ මේ දෙවියන් වහන්සේලා විෂ්ණු දෙවියන් උපුල්වන් දෙවියන් කියන්නේ දෙවියන් දෙදෙනෙක්ද කියන ප්‍රශ්නාර්ථය තවමත් විසඳගත නොහැකි ඉතිහාසයේ
බොහෝ ගවේෂණය කළ යුතු කරුණු කාරණාවක් බවට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් අපි වන්දනය කරන්නේ උත්පලවන්න ශ්‍රී විෂ්ණු දෙවි හාමුදුරන් වහන්සේ ලෙස ඒ වන්දනීයත්වය සිදු කරනවා. බුදුරන් වහන්සේගේ පිරිනිවන් මංචකයේදී බුදුරන් වහන්සේගේ බුදුරන් වහන්සේ පිරිනිවන් පා දවසේ විජය කුමරු ඇතුළු 700ක් පිරිස තඹ පන්නියට ගොඩ බැසි බව ඉතිහාසයේ සඳහන් වෙනවා. එදවස මතු බුදු බව ප්‍රාර්ථනා කරන ශ්‍රී සම්බුද්ධ ශාසනය රකින්නට වරම් ලද ශ්‍රී විෂ්ණු දෙවි හාමුදුරන් වහන්සේ මේ පිරිසට ආශිර්වාද කළ බව ඉතිහාසයේ සඳහන්. මේ සක්දෙවිඳුන්ගෙන් බුදුරන් වහන්සේගෙන් ලැබුණු ආරාධනය අනුව ඒ උතුම් වගකීම සක්දෙවිඳුන්ගෙන් අනතුරුව සක්දෙවිඳුන් උපුල්වන් ශ්‍රී විෂ්ණු දෙවි හාමුදුරන් වහන්සේට ලබා දුන් බවට තමයි ඉතිහාසයේ සඳහන් කරුණු කාරණා බවට පත්වන්නේ. ඉතින් මේ පෙරහැර මංගල්‍ය පවත්වන දෙවි හාමුදුරුවන්ගේ බල පරාක්‍රමය ඓතිහාසික දෙවියන් උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වැඩවසන උත්පලවන්න ශ්‍රී විෂ්ණු දෙවි හාමුදුරන් වහන්සේගේ එවැගේම අපි බල පරාක්‍රමය පිළිබඳව සිහිපත් කළ යුතුයි. මහා තෙදවන්ත වූ දෙවි හාමුදුරන් වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන ඒ මහා මංගල්‍යයයි 764 වෙනි ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ පෙරහැර මංගල්‍ය. අපි දකිනවා මේ අවස්ථාවේ වත්මන් බස්නායක මෙතුමන් චමින්ද වනිගසේකර බස්නායක මෙතුමන් සිංහාසන කෝවිලයේදී සිදු කරනු ලබන ඒ පුද චාරිත්‍ර මේ අවස්ථාවේදී ඓතිහාසික දෙවියන් උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඉදිරිපිට ප්‍රධාන ගල්උලුව සස්සලදී ඒ සිංහාසන දේවාලයේ සිදු කරන ලබන පුද චාරිත්‍ර ඉටු කරන අවස්ථාව බවට පත්ව තිබෙනවා. පුද පඬුරු ඔප්පු කරමින් ඒ පුරාණ චාරිත්‍ර ඉටු කරමින් සිංහාසන දෙවොලේ සිදු කරන ලබන පෙරහැර චාරිත්‍ර මේ අවස්ථාවේ රටේ පවතින වාතාවරණයට නිසා මේ අවස්ථාවේ ප්‍රධාන ගල්උලුව සසලදී ඒ පුරාණ චාරිත්‍ර ඉටු කරන අවස්ථාව තමයි අපි දකින්නේ. එදවස තුල මේ දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ පෙරහැර මංගල්‍ය තුල අපි දකිනවා නැවතත් උඩරට නටුකරුවන් පෙරටු කොට ගනිමින් ගරු බස්නායක නෙතුමන් ගමින්ද වනිගසේකර මැතිතුමන් මේ මොහොතේදී පෙරහැර මංගල්‍යයේ ගමන් කරන ආකාරය රාජරාජ මහමන්ත්‍රාදීන් එදා අතීතයේ ලද නියෝගයකට අනුව මේ පෙරහැර මංගල්‍යය වර්තමානයේද අභියෝග මැද එදා උණු බාරයක් උදෙසා ඉරහඳ පවතුන ලද බාරයක් උදෙසා මේ මොහොතේදී පවත්වන යුතු මේ ඔබ දකින්නේ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ මහත් මෙතුමන්
රාමකෘෂ්ණ තේනබදු මැතිතුමන් මේ අවස්ථාවේදී සිංහාසන දේවාලයට වෙනු පඳුරු මේ අවස්ථාවේදී පුඩු පඳුරු පූජා කරමින් මේ පෙරහැර මංගල්‍යය සඳහා එකතු වන ආකාරය වෙනදාට මේ පෙරහැර මංගල්‍යය තුල අපි දකිනවා සිංහාසන කෝවිලට ගමන් කරමින් පුඩු පඳුරු බාරහාර ඔප්පු කරමින් තමයි නැවත ශ්‍රී විෂ්ණු මහ දේවාලයට ගමන් කරන්නේ. රටේ පවතින තත්ත්ව හේතුවෙන් පෙරහැර මංගල්‍ය ශ්‍රී විෂ්ණු මහ දේවාලය වටා ගමන් කරන නිසා ප්‍රධාන දොඩකඩ අභිසයට පැමිණ සිංහාසන දේවාලයේ කපු මහතුරුන් විසින් ඒ පුඩු පඳුරු ඔප්පු කරමින් මේ අවස්ථාවේදී පෙරහැරේ ගමන් කරන ලබනවා. මේ ඔබ නැවතත් දකිනවා ගරු බස්නාහික නිලමේතුමන් සමින්ද වනිගසේකර මැතිතුමන් මේ අවස්ථාවේදී උඩරට ශ්‍රී විභූතිය විදහපහමින් ඒ කන්ද උඩරට ලීලා විදහපහමින් උඩරට නටුම්කරුවන් පෙරටු කොට ගනිමින් මේ අවස්ථාවේදී පෙරහැරේ ගමන් කරන ආකාරය උඩරට පහත රට මේ සම්බරග වූ නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වය ඒකාලෝක වූ තම්බපන්නේ පැවැත්වෙන්නා වූ ඒ උතුම් වූ දුර්ලභ වූ පෙරහැර මංගලයක් ලෙස අපට උප්පලවන ශ්‍රී විෂ්ණු දිව්‍යරාජන් වහන්සේගේ ඇස්ල පෙරහැර මංගල්‍යය හඳුන්වන්න පුළුවන්. ශ්‍රී විෂ්ණු මහ දේවාලයේ පෙරහැර මංගල්‍යය 764 වෙනි ඇසළ මහා මංගල්‍යයේ පස්වන පෙළි පෙරහැර විද සංචාරය ආරම්භ කරමින් 5යි සමාවන්න 4:38ට යෙදුණු සුබ මොහොතින් ගමන් ආරම්භ කරමින් මේ පෙරහැර මංගල්‍යය ගමන් කරන අවස්ථාව තවට පත්ව තිබෙනවා. ඓතිහාසික දෙවනුත්පලවන්න ශ්‍රී විෂ්ණු මහ දේවාලයේ වත්මන් බස්නායක නිලමේතුමන් චමින්ද වනිගසේකර බස්නායකතුමන් මේ අවස්ථාවේ සහපිරිවර සමග එදවස රාජරාජ මහා මාත්‍යාදීන්ගෙන් ලැබුණු රාජ නියමයට අනුව පොරොන්දු ප්‍රාකාරව මේ පෙරහැර මංගල්‍යය පවත්වමින් 764 වෙනි වතාවට පවත්වනු ලබන මේ ඓතිහාසික දෙවනුත්පලවන්න ශ්‍රී විෂ්ණු මහ දේවාලයේ පෙරහැර මංගල්‍යයේ ගමන් කරන අවස්ථාව තමයි අප මේ අවස්ථාවේ දකින්නේ. ඓතිහාසික ශ්‍රී විෂ්ණු දෙවි හාමුදුරන් වහන්සේගේ මහා මංගල්‍යය මේ ඓතිහාසික පෙරහැර මංගල්‍යය අපට සඳහන් කරන්න හැකියාව තිබෙනවා. මේ පෙරහැර මංගල්‍යය පිළිබඳව සඳහන් කරන විට බොහෝ දුර අතීත කාල සීමාව පවා මේ දෙවිනුවර ඓතිහාසික ශ්‍රී විෂ්ණු මහ දේවාලයේ පෙරහැර මංගල්‍යය අපට සඳහන් කරන්න හැකියාව තිබෙනවා. මේ දෙවිනුවර මහ දේවාලයේ කෝට රාජධානියේ පැවතුණු අන්දම පිළිබඳව දීර්ඝ වර්ණනාවක් කරන පෘතුගීසි ජාතික නියෝගද කෝටෝ කියන වාර්තාකරුවා විසින් ඔහුට අනුව ඔහුගේ ඒ වාර්තාවට අනුව 16 වන සියවස වෙද්දී මේ රටේ තිබුණු ප්‍රසිද්ධම දේවාලයක් ශ්‍රීපාදස්ථානයට පසු දෙවියනේ බැතිමතුන් වැඩියෙන්ම ගැවසුණු ස්ථානය දෙවිනුවර මහ දේවාලය ලෙස ඒ සටහනේ සඳහන්ව තියෙනවා. ඒ කාලේ අපේ දෙවිනුවර මේ මහා දේවාලය සුගන්ධවත් මල් වගා කරමින් අලංකාර කර බවද වහලක් සහිත ප්‍රාකාරයකින් වට වූ රන් ආලේපිත වහලක් තිබූ බවත් කැටයම් කරලද අත්‍යාලංකාර මන්දිරයක් ලෙසත් මේ මහා පෙරහැර මේ මහා දෙවොලේ ඉතිහාසය පිළිබඳව සඳහන් කරන්න හැකියාව තිබෙනවා. ශ්‍රීපාදස්ථානයට පසුව මේ ලංකාවේ බැතිමතුන්ගේ මහා වන්දනීයත්වයක් මේ ඓතිහාසික ශ්‍රී විෂ්ණු මහා දේවාලයට තිබුණු බවට ඒ ඉතිහාස මූලාශ්‍රවල පවා සඳහන්ව තිබෙනවා. අද වර්තමානයේ පවා මේ පෙරහැර මංගල්‍යය පිළිබඳ සඳහන් කරන විට දළදා මාලිගාවේ දළදා වහන්සේ වෙනුවෙන් පවත්වන ඒ ඇසළ මහා මංගල්‍යය පූජෝපහාර දක්වන පූජනීයම පෙරහැර මංගල්‍යය බවට අපේ මුදුන් මල් කඩ බඳු දළදා වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන ඒ පෙරහැර මංගල්‍යය ඒ වගේම මේ පෙරහැර ඉතිහාසයේ අපට ලොවට හඬගා කියන්නට තිබෙන මහා උරුමයන් අතර තිබෙන පෙරහැර මංගල්‍ය අතර ඇසළ මාසයේ තිබෙන පෙරහැර මංගල අතර දළදා මාලිගාවේ දළදා පෙරහැර එවැගේම ඓතිහාසික දෙවනුත්පලවන්න ශ්‍රී විෂ්ණු මහ දේවාලයේ පෙරහැර මංගල්‍යය එවැගේම අවස්ථාන් කළ යුතු රුහුණු කතරගම මහ දෙවොලේ පෙරහැර මංගල්‍යය අපට හඳුන්වන්න හැකියාව තිබෙනවා. එවැගේම සබරගමු මහ සමන් දේවාලයේ පෙරහැර මංගල්‍යය නවගමුව පත්තින් දේවාලයේ පෙරහැර මංගල්‍යයත් ඇසළ මසට පසුව පැවැත්වෙන පෙරහැර මංගල අතර මේ ලංකාවේ පැවැත්වෙන මහා මංගල්‍යයන් අතර සඳහන් කරන්න හැකියාව තිබෙනවා. ඉතින් අපි සඳහන් කළ යුතුයි මේ දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහ දේවාලයේ පෙරහැර මංගල්‍යය නර්තන සම්ප්‍රදායේ තිත්වේම උඩරට පහතරට සබරගමු කියන තිත්වේම නර්තනාංග එකතු වෙන මහා මංගල්‍යයක් ලෙස මහා කලා මංගල්‍යයක් ලෙස අපට හඳුන්වන්න හැකියාව වෙනවා.
ඒ වගේම මේ පහතරට නර්තන සම්ප්‍රදායේ මහා මංගල්‍ය ලෙසත් මේ ඓතිහාසික දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ පෙරහැර මංගල්‍ය සඳහන් කරන්න හැකියාව තිබුණා සදීප. ඔසකේ අපි දකිනවා නැවතත් මේ පෙරහැර මංගල්‍යයේ විචිතුරු බව ඒ වගේම මේ පෙරහැර මංගල්‍යය තුල දිවෙන මේ අතීත පුරාවෘත්තය පිළිබඳව අපි මේ මුහුදේ සඳහන් කරන්න ඕන. ඔබ දකින්නේ ගුරුලෑ කොටිය සමීප රූපරාම මේ වගේම දෙපසින් බෞද්ධ ජාතියත් ජාතික ජාතියත් ගමන් කරන ලබනවා. ඊට අනුතුරු අපි දකිනවා ඉරහඳ කොඩිය ඒ වගේම ගුරු ඇතා කොඩියත් ගමන් කරනු ලබනවා. එදා දත්පුල රජතුමා විසින් ලද නියෝගයකට අනුව මිරහඳ පවිත්‍රතුරු මේ පෙරහැර මංගල්‍ය පැවැත්වේවා යන නියෝගයකට අනුව තමයි මේ එදා අතීතයේ සිට අද වර්තමානයේ දක්වාම මේ පෙරහැර මංගල්‍ය අභියෝග මැද සියලුම අභියෝග මැද පෙරහැර මංගල්‍ය පවත්වන්නේ. අපි ශ්‍රී විෂ්ණු දේවරාජන් වහන්සේගේ මේ ආශිර්වාදයෙන් ලැබ ගන්න මේ පෙරහැර මංගල්‍ය මේ වර්ෂයේ පැවැත්වෙනවා. අපි ඔබට සමග බැතිබරව ආරාධනා කර සිටිනවා මේ සජීවීව මේ රූපරාම දසුන් සමග සම්බන්ධ වෙන්න 23 වන දින උතුම් වූ ඇසළ පුරපසළොස් පොහෝ දිනෙහිදී ශ්‍රී විෂ්ණු දිවිරාජන් වහන්සේගේ 764 වන ඇසළ පෙරහැර මංගල්‍යයේ රන්දෝලි මහ පැරවි සංචාරය කිරීම නිමිත්තයි මේ පෙරහැර මංගලයේ සජීවී රූපරාම දසුන් අපි ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඔබ මේ නැවතත් දකිනවා ඒ පහතරට හේවිසිවල පහතරට දවුල් හඬ ඒ වගේම පහතරට තම්මැට්ටම් හඬ එකට මුසු කරමින් මේ අවස්ථාවේදී මේ පහතරට හේවිසි හඬ හරි අපූර්වට ශ්‍රී විෂ්ණු දිවිරාජන වහන්සේගේ පෙරහැර මංගල්‍යයේ මේ මොහොතේදී සහභාගී වී තිබෙනවා. ඒ වගේම ඔබ නැවතත් ඔබ දකිනවා මේ අවස්ථාවේදී දස අවතාර කොඩි මේ මොහොතේදී පෙරහැරේ ඉදිරියෙන් ගමන් කරන ලබන ආකාරය ශ්‍රී විෂ්ණු දිවිරාජන වහන්සේගේ දස අවතාර නියෝජනය කිරීම උදෙසා තමයි මේ පෙරහැර මංගල්‍ය අපි දකින්නේ දස අවතාර කොඩි ගමන් කරන ආකාරය. දස අවතාර ගැන කතා කරද්දී මත්ස්‍ය අවතාරය, කුර්ම අවතාරය, වාහර අවතාරය, නරසිංහ අවතාරය, වාමන අවතාරය, පරශුමරාම අවතාරය, රාම අවතාරය, ක්‍රිෂ්ණ අවතාරය, බුද්ධ අවතාරය, කල්කින් අවතාරය යන දස අවතාර වලින් ශ්‍රී විෂ්ණු දිවිරාජන් වහන්සේ පෙනී සිට බවද එදා අතීතයේ සිට වර්තමානයේ දක්වාවද ජනප්‍රවාද වගේම ඒ ඉතිහාසය තුලද කියවෙනවා. ඒ ඔබ දැක්කේ ඒ දස අවතාර කොඩි නැවතත් අපි සමීප රූපරාම දසුන් දකිනවා වඩිග පටුන නර්තනය වඩිග දේශෙන් පැමිණි කුමරුන් එදා නියෝජනය කිරීම ඒ වගේම සංකේතවත් කිරීම උදෙසා ඒ කුමරුන් ලෙස සරසි ඒ වගේම ඒ තමිලි පාට වර්ණයේ සැරසි අපි දකිනවා මේ වල්ග පටුන නර්තනයේ මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන ආකාරය. ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ පෙරහැර මංගල්‍ය පිළිබඳව අප පිටින් පිටව සඳහන් කළා. අද මේ ඓතිහාසික පුදබිමේ තිබෙන වටිනාකම පිළිබඳව මේ මහා මංගල්‍ය පිළිබඳව සඳහන් කරන විට මේ මහා මංගල්‍යයේ දුර අතීත කතා ප්‍රවෘත්ති පිළිබඳව අපි පිටින් පිට සඳහන් කළා. අපි බලාපොරොත්තු වෙනවා සම්බන්ධෝලි මහා පෙරහැර ජොයිවස් ලංකාද්වීපයට මහා ආශිර්වාදයක් ඔබට පෙරහැර මංගල්‍යයක් ඔබට පත්ව තිබෙනවා. අප විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි මේ පෙරහැර මංගල්‍ය පිළිබඳව සිහිපත් කරන විට අපිට බොහෝ ඉතිහාස කරුණු කාරණා සඳහන් වෙනවා. මේ ඓතිහාසික දෙවිනුවර පුදබිම පිළිබඳව සඳහන් කරන විට නවතන යුගයේ පසුව කෝට්ටේ යුගයේ දක්වා ලංකාවේ ප්‍රබල රාජ්‍ය නායකයන් පහළ නොවීම මේ කාලය තුල කුරුණෑගල, යාපහුව, ගම්පොළ එවැගේම දැතිගම, කෝට්ටේ, රයිගම් ආදී ප්‍රදේශවල කුඩා රාජධානී ගොඩනංවමින් රට පාලනය කළ රජවරුන් පාලන කාලවලදී ලංකාවේදී දේශපාලනික හා ශාසනික
කරව තිබෙන්නේ මේ වගේ කාල සීමාවලදී ශ්‍රී ලංකාවේ දේශපාලනික හා සාසනික තත්ත්වය යම්කිසි පරිහානියකට පත්වීම ස්ථාන වෙනවා. ඒ කාල සීමාවත් එක මෙවැනි දුර්ලභ අවස්ථාවලදී රටක් ජාතියක් ශාසනයත් ආරක්ෂා කර දෙන ලෙස ලිපියන්ගෙන් අයද සිටීම දේශාභිමානීන්ගේ කාර්යභාරයක් බවට ඉතිහාසයේ සඳහන්ව තිබූ බව සඳහන් වෙනවා. මේ කාලයේ වන විට ශ්‍රී ලංකා ද්වීපය ආරක්ෂා කිරීමේ වගකීම පැවිදි තිබුණේ සතරවම් දෙවිහාමුදුරන් වහන්සේට. දක්ෂිණ දේශයේ කිහිරැලි උපුල්වන් දෙවියෝ දෙවුන්දර උත්තර දේශයේ සමන් බොක්සල් දෙවියෝ සබරගමුවේ සමන් දෙවිහාමුදුරන් නැගෙනහිර දේශයේ කීර්තිශීය ස්කන්ධ කුමාර දෙවියෝ කතරගම වස්නාහිර දේශයේ විභීෂණ දෙවියෝ කැලණියේ වැඩ විසූහ බව තමයි සඳහන් වන්නේ ඉතිහාස පුරාවස්තු. ඒ වගේම මේ වරම් මේ දෙවිවරුන් අතරින් දක්ෂිණ දේශාධිපති උප්පලවන්න දෙවිඳුන්ට ලක්දිව ආරක්ෂා කිරීමේ වගකීම් වාරය විශේෂයෙන් ලැබී තිබුණා. ඒ දවස අප මුළු සඳහන් කරා මේ පින්වන් මංචකයේදී බුදුරන් වහන්සේගේ ඒ ආරාධනයට අනුව මේ නිර්මල සසුනත් ශ්‍රී ලංකා ද්වීපයත් රකින්නට කියන ආරාධනය අනුව සක්දෙවිඳුන් ලබා දුන්නු ආරාධනය අනුව සක්දෙවිඳුන් උත්පලවන්න ශ්‍රී විශ්වදේවී හාමුදුරුවෝ වහන්සේට ඒ වගකීම ලබා දුන් බව තමයි සඳහන් වන්නේ. ඉතින් මේ ඉතිහාස කරුණුකාරණා අතර මේ ඓතිහාසික දෙවිනුවර පුදබිමට ලැබෙන්නේ මහා ඓතිහාසික උරුමයක් බවයි අපට ලැබෙන්නේ. ඒ ඓතිහාසික උරුමයේ වගේම මහා උරුමයක් තිබෙනවා ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ මේ පෙරහැර මංගල්‍යය. මේ පෙරහැර මංගල්‍යය පිළිබඳව සඳහන් කරන විට අපි දකිනවා මේ අවස්ථාවේ දකින්නේ විෂ්ණු මල් අස්න නර්තනය ගමන් කිරීමෙන් අනතුරුව වෙස්නටුම් පෙරටු කරගනිමින් බස්නායක මෙතුමන් චමින්ද වනිගසේකර බස්නායකතුමන් මේ අවස්ථාවේ ගමන් කරන මහා දේවාලය දක්ෂිණාවර්තව පැතිකරුවන්ගේ ගමන් අවස්ථාවට පත්ව තිබෙනවා. අප සඳහන් කරා මේ ඉතිහාස කරුණුකාරණා අතර බුදුරන් වහන්සේගේ පිරිනිවන් පාන අවස්ථාවේදී ලක්දිවට ගොඩ බැස විජය කුමරුන් තුළ 700 පිරිස ආරක්ෂා කර දෙනද සක්‍ර දෙවියන්ට පවරා තිබූ අනුව ඒ අනුව සක්‍ර දෙවියන්ගේ විජය කුමරුන් ඇතුළු පිරිසත් ලංකා ද්වීපයත් බුදු සාසනත් ආරක්ෂා කිරීමේ වගකීම උපුල්වන් දෙවිඳුන්ට පැවරූ බව ඉතිහාසය සඳහන් වෙනවා. ඒ වගකීම බාරගත් උත්පලවන්නා දෙවියෝ බ්‍රහ්මයන්ගේ වේශයෙන් ලක්දිව කම්බපණ්ඩිට පැමිණ විජය කුමරු ඇතුළු පිරිසට පිරිත් පැන් දී පිරිත් නූල් ගැටගසා ආරක්ෂාව සැලසූ බවද ඉතිහාසයේ සඳහන්ව තිබෙනවා. මේ එදවස සිට මේ ලංකා ආරක්ෂක දෙවිහාමුදුරන් වහන්සේ ලෙස මේ ශ්‍රී ලංකා ද්වීපයත් සම්බුද්ධ ශාසනයත් රකින්න දෙවිහාමුදුරන් වහන්සේ ලෙස මේ දෙවිහාමුදුරන් වහන්සේගේ ආශිර්වාදය ඒ වගේම මේ දේව ආශිර්වාදය ආනුභාවය මේ ලංකා ද්වීපයට අවැස්සීම කාල පරිච්ඡේදයක් බවට වර්තමානයේ පවතිනවා. අපේ රට පමණක් නොව මේ ලෝකයේම මේ අවස්ථාවේදී දැඩි අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දී තිබෙනවා. ඒට හේතුව බවට පත්ව තිබෙන්නේ කොවිඩ් වසංගතය හමුවේ දැඩි අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දී තිබෙනවා. වත්මන් බස්නායක මෙතුමන් එදවස ඉරහඳ පවතින තුරු පවත්වන රාජ්‍ය නියමයේ ලද ඒ පෙරහැර මංගල්‍යය පවත්වමින් එදවස රාජ්‍ය නියමයට අනුව ඒ පොරොන්දු ප්‍රාකාරව මේ පෙරහැර මංගල්‍යය පවත්වමින් දෙවිහාමුදුරුවන්ට පෙරහැර මංගල්‍යය පවත්වන බවට තමයි අප මේ ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වත්මන් බස්නායක මෙතුමන් චමින්ද වනිගසේකර බස්නායකතුමන් පස්වන පෙළේ පෙරහැරේ ගමන් කරන අවස්ථාව තමයි අප මේ අවස්ථාවේ දකින්නේ. දෙවිහාමුදුරන් වහන්සේගේ පෙරහැර මංගල්‍යයේ ගමන් කරන බස්නායක මෙතුමන් මේ අවස්ථාවේ සහපිරිවර සමග ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ පෙරහැර මංගල්‍යයේ පස්වන පෙළේ පෙරහැරේ ගමන් කරමින් තිබෙන අවස්ථාව තමයි අපි දකින්නේ. ඒ වගේම මේ පෙරහැර මංගල්‍යයේ එදවස ජූලි මාස 11 වන දින අලුයම 1:02 දින සුබ මොහොතින් කප්සිරුවීමෙන් ඒ පොරොන්දු ලබා දුණු කප්සිරුවේ මංගල්‍යයේ බස්නායක මෙතුමන් ඒ වගේම ඒ වතාවත් චාරිත්‍ර සිදු කළ මහබෙත් මෙතුමන් මේ අවස්ථාවේ සද්දේවාලවල කප මහත්තුරුන්ගේ උඩැක්කී වාදනය සමග ඒ ශ්ලෝක ප්‍රශස්ති ගායනා සමග මේ අවස්ථාවේ ඉරහඳ දසවතාර සේසත් පෙරටු කරගනිමින් දෙවිනුරු උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ මහබෙත්මේතුමන් රාමකෘෂ්ණ තේනවදු මහබෙත්මේතුමන් මේ අවස්ථාවේ පෙරහැරේ ගමන් කරන අවස්ථාවේ දකින්නේ පස්වන පෙළේ පෙරහැරේ.
ඓතිහාසික දිරුණු උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 764 වෙනි ඇසළ මහා මංගල්‍යයේ පස්වන පේලී පෙරහැර 4:38 දින සුබ මොහොතින් වීථි සංචාරය ආරම්භ කරමින් මේ අවස්ථාව අපි දකින්නේ බස්තා ඉලබිතුමන් ඒ වගේම මහබෙත්බිතුමන් ඒ පුරාණ චාරිත්‍රානුකූලව මහදෙවලට ගෙවදීමේ පුරාණ චාරිත්‍රය ඉටු කරන අවස්ථාවේ සජීව විකාශය හා සම්බන්ධ වෙමින් අපි සම්බන්ධ වෙනවා අද දවසේත් මේ පාරම්පරික උරුමයත් සමග සැල්වෙන් ගුරුන් වහන්සේගේ පරම්පරාව අද දවසේත් මේ පස්වන පරම්පරාව ලෙසයි මේ ඓතිහාසික ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ පස්වන පේලී පෙරහැරේ ගමන් කළේ. අපි අපිට සඳහන් කරන්න මේ වඩිග දේශයේ සිට පැමිණි බමුණන් මේ පහත රට සම්ප්‍රදායේ මහා නර්තන කහ මංගල්‍යයට දෙවි හාමුදුරන්ගේ පෙරහැර මංගල්‍යයට මේ නර්තනය සුලභම දසුණා. අපි දකිනවා පේලි පෙරහැරවල ගමන් කළා අවසන් රන්දෝලි මහා පෙරහැරට මීට වඩා පිරිසකගේ සහභාගීත්වයකින් කලා ශිල්පීන් සම්බන්ධ වෙනවා. මේ දුර අතීත කතා ප්‍රවෘත්තිය මොකක්ද මේ වඩිග පටුන නර්තනයත් සමග? ඔව් ඇත්තටම වඩිග පටුන කියලා අපි හඳුන්වනකොට පහතරට සාන්ති කර්මයේ එන සූනියම් සාන්ති කර්මයට තමයි මෙන්න මේ වඩිග පටුන කියන නර්තනය අයත් වන්නේ. ඒ වඩිග පටුන කියලා අපි නර්තනය හඳුන්වනකොට මෙන්න මේ ඉන්දියාවේ තමයි තිබුණේ ග්‍රෞඩ දේශේ. එතකොට කාසි රට ඒ වගේම බුරුම රට කියන මෙන්න මේ රටවල් වලදී තමයි මෙන්න මේ සද්දෙන බමුණු තමයි ඇවිල්ලා මණික්පාල බිසුන්ගේ ලෙඩ වෙච්චක විනයක් කරපු වෙලාවේ ඒ වින කැපුමට තමයි මෙන්න මෙම ඉන්දියාවේ ඉඳලා මෙරටට මෙයාල බමුණු පැමිණිලා මෙන්න මේ විදිහට මේ සාන්ති කර්මය සිද්ධ කළා ඒ වැළඳිත්තා වූ ලෙඩය සුවපත් කරන්න තමයි මේ සාන්ති කර්මයට අයත් විදිහට වඩිග පටුන තෝරගන්නේ. ඒ වගේම මේ වෙරළබඩ කලාපයේ මෙහෙම ඇවිදිලා මේ වගේ ඇඳුම් ආයිතම් අඳගෙන නර්තනය යෙදෙනකොට මේ වෙරළබඩ කලාපයයි ගිහිල්ලා මේක සැලකලා කියලාත් කතාවකුත් තියෙනවා නේද? මම කියන්නේ වෙරළබඩයට ඇවිල්ලා තියෙනවා මෙහාට මෙරටට එන්න. ඒ ආපු වෙලාවේ කිසිම කියන්නේ රුවල් නැවක් ඒ දවස්වල ඒ කාලේ හැටියට තිබෙ රුවල් ඒව තමයි තිබ්බේ. නමුත් ඒ කිසිම දෙයක් තිබිලා නැහැ මෙරටට එන්න. ඊට පස්සේ මුහුදේ වතුර ටිකක් අරගෙන ඊට පස්සේ මැතුරුව කියනවා. ඒ මතුරලා ඒ කුඩය තමයි ආධාරකයට ගත්තේ රුවලෑ කියන්නේ ආබල හැටියට. ඒකට මේ කුඩය ගන්නේ මොකද හේතුව? මේ දැන් අර වතුර ටික අරගෙන මතුරලා තියෙන්නේ කුඩයට. ඒතනදී තමයි ඒ අර රුවල් වල ඉන්නේ ආයේ පාරු ගාගෙන ආන්නේ ඒ ආකාරයට තමයි මෙරටට අවිල්ලා තිනවා කියලා සඳහන් වෙනවා. හරි. ඉතින් මම හිතන්නේ මේක බලන් ඉන්න බොහෝ දෙනෙක් මේ වඩිග පටුනේ කියන ඉතිහාස කතාව දැන කියා ගන්නති. තව බොහෝ කරුණු කාරණාත් තියෙනවා. ඉතින් ඓතිහාසික ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ පස්වන පේලී පෙරහැර මේ අවස්ථාවේදී පුරාණ චාරිත්‍රානුකූලව ගෙවදීමේ කාර්ය ඒ පුරාණ චාරිත්‍රය ඉටු කරන අවස්ථාවේ අපි ඔබට ආරාධනා කරනවා ඒ සැල්වෙන ගුරුන් වහන්සේගෙන් පැවතෙන පස්වන පරම්පරාවේ කලා ශිල්පීන්ට ආරාධනා කරනවා වඩිග දේශයේ සිට පැමිණි බමුණන් ලෙස මේ ඓතිහාසික ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ මහදෙවොල ඉදිරිපිට ඒ රඟ දක්වන්න අපි ඔබට ආරාධනා කරනවා.
මංගල්‍යයේ මේ අවස්ථාවේදී ගෙවදීමේ චාරිත්‍රය සිදු කරන අවස්ථාවේ අපි අදත් ප්‍රාර්ථනා කරනවා තවත් බොහෝ කාලයක් ශ්‍රී විශ්ව දෙවි හාමුදුරුවෝ වහන්සේගේ පෙරහැර මංගල්‍යයේ ශිල්ප දක්වන්නට තුරුවන්ගේ ආශිර්වාද ඇති පුළුවන් දෙවි හාමුදුරුවෝ වහන්සේගේ පිහිට ආනුභාවයත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි සම්බන්ධ වීම. ඓතිහාසික දෙවනුත්පලවන්න ශ්‍රී විෂ්ණු මහදේවාලයේ පස්වන පේලි පෙරහැර 4:38 වෙනි සුබ මොහොතින් ගමන් ආරම්භ කිරීමෙන් අනතුරුව දක්ෂිණාවර්තව මහදෙවොල දක්ෂිණාවර්තව පැදකුණු කිරීමෙන් අනතුරුව ගෙවදීමේ චාරිත්‍රය මේ අවස්ථාවේ සිදු කරමින් අනතුරුව අපි ආරාධනා කරනවා මේ පහතරට හේවිසිය වේ පහතරට මහා මංගල්‍යය අපි ආරාධනා කරනවා පිරිසට ඉදිරියට එන්න ලෙස අපි මේ මහා මංගල්‍යය දක්ෂිණ ලංකාවට විශේෂ වුණු ශ්‍රී ලංකා ද්වීපයට මහා ආනුභාවයක් වුණු මතු බුදු බව ප්‍රාර්ථනා කරන දෙවි හාමුදුරන් වහන්සේගේ මහදෙවොල කේන්ද්‍ර කරගෙන පවත්වන මහා මංගල්‍යය. ඉතින් දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ පෙරහැර මංගල්‍යයේ මේ පහතරට හේවිසිය තමයි මූලාරම්භයම ලැබෙන්නේ. අපිට මොහොතක් අපිට කියන්න මේ පෙරහැර මංගල්‍යයේ පහතරට පෙරහැර මේ සම්ප්‍රදායත් එක්ක පහතරට හේවිසියට තමයි දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලය මුලින්ම ගමන් කරන්නේ. කියන්නේ පහතරට මහා මංගල්‍යනේ මේ ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ පෙරහැර මංගල්‍යය. අපිට යම් සඳහන් කිරීමක් කරන මේ පහතරට හේවිසිය තිබෙන විශේෂත්වය පිළිබඳව. බොහොම ස්තුතියි මහත්තයා. ඇත්තටම ඉතාමත්ම වටිනා ප්‍රශ්නයක්. මොකද ගෞරවනීය ස්ථානයක ඒ වගේම මේ ස්ථානයේ හැටියටත් මේ ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ අඩවියේ ඉඳගෙන මම මේ කියන්නේ අපේ පාරම්පරික හේවිසිකරුවන්ට තියෙනවා විශේෂ තැනක්. මොකද එදා ඉඳලාම පැරණි මිනිස්සුන්ගේ මීට අවුරුදු 10 ගානකට ඉස්සෙල්ලා සියලු දේ කරේ මේ අඬබෙරෙන්. අඬබෙරේ කියන්නේ මෙන්න මේ දෙවුනුවර පෙරහැරේ විතරයි ඒක තියෙන්නේ. විශේෂයෙන්ම ඉස්සරහින්ම යනවා අඬබෙරකරු කියලා. ඒකෙන් පෙන්වන්නේ ඈත ඉඳලාම අපි තමයි රජ කාලේ පරම්පරාවට මේක රැකගෙන ඉතාමත්ම වටිනා විදියට මේ සේවාව කරගෙන ආවේ අපේ මුතුන් මිත්තෝ. ඉතින් ඒ නිසා තමයි අපට මේ ස්ථානයේ මේ ඉස්සොලිය ඉතාමත්ම වටිනා විදියට බැඳගෙන මේ ඉස්සරහින්ම යන්න ඉඩහඩ දීලා තියෙන්නේ රජ කාලේ ඉඳලා. මේක මේ අද ඉඳලා එන කාලයක් නෙමෙයි. ඉතින් ඒවා පවතිලා එන පාරම්පරික ශිල්පීන් ඉන්නවා. ඒ ශිල්පීන්ගෙන් එක්කෙනෙක් තමයි පාරම්පරික ශිල්පීන්ගෙන් අපේ පරවෑහැර රණකුල පරම්පරාවේ දැනට ඉතුරු වෙලා ඉන්න කෙනා මම තමයි මේ පරවෑහැර නිව්ටන් කියන්නේ. ඉතින් අපට අයිතියක් තියෙනවා මේ ස්ථානට ඇවිල්ලා මේ ගෞරවනීය ඉස්සොලිය බඳින්න අපේ හාමුදුරුවන්ගෙන් අපට අවසර ලැබෙනවා. ඒ ලැබුවෙන් පස්සේ අපි මේ පිරුවට ඇඳගෙන මේ උඩ ඉස්සොලිය බැඳගෙන ඉස්සරහට ආවන් පස්සේ අපට තියෙන විශේෂ හයියක්. මොකද අපි තමයි පෙරහැරේ අඬබෙරකරු. ඉතින් ඒක අපේ පාරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා ඒක නිසා තමයි අපට රජ කාලේ නම දීලා තියෙන්නේ සිංගාරක්කාර ලියන නැකතිගේ කියලා. ඉතින් මෙහෙම ඉතිහාසයක් අද දින මතක් කරන් ලැබුණ එක මගේ වාසනාවක්. ඒ නිසා මේ මගෙන් පැවතිලා එන මගේ දූ දරුවෝ තමයි මෙතන ඉන්නේ. මේ මගේ පුතාලා 3 දෙනෙක් ඉන්නවා මෙතන. අනිත් මගේ මාමගේ පුතා ඉන්නවා. අපි පරම්පරාවේ කිසිම කෙනෙක් මෙතන පරම්පරාවේ ඈතින් ඇවිල්ලා නැහැ. මේ සියලු පරම්පරාවේ ඉන්න විශේෂ වූ අපේ පාතරට ශිල්පීන්ගෙන් කොටසක් තමයි මේ ඇවිල්ලා ඉන්නේ. එහෙනම් බොහොම ස්තුතියි මහත්තුරු. බොහොම ස්තුතියි. එසේනම් මහදෙවොලේ වැඩවසන සසුන සුරකිනා දෙවිදුන්ගේ ආනුභාවය ආශිර්වාදය ලැබේවා කියා පංචතූර්ය වාදනය කරන්න අවසරයි මේ පහතරට හේවිසි කණ්ඩායමට.
ඓතිහාසික දෙවනුත් පළවන්න ශ්‍රී විශ්ණු දේවී හමුදුර වහන්සේට ඒ පහතරට හේවිසිය පූජෝපහාරයක් වේවා කියා ප්‍රාර්ථනා කරමින් අපි ආරාධනා කරනවා නදුම්මලී කලායතනයේ ඒ ශිල්පීන්ට ඓතිහාසික දෙවනුත් පළවන්න ශ්‍රී විශ්ණු මහා දේවාලයේ පෙරහැර මංගල්‍යයට ඊයේ දවසේත් ඔවුන් සම්බන්ධ වුණා. අපි ආරාධනා කරනවා මේ ඓතිහාසික දෙවිනෝර ශ්‍රී විශ්ණු මහා දේවාලයේ පෙරහැර මංගල්‍යයට නදුම්මලී කලායතනය මේ නර්තනාංගය පිළිබඳව අපිට මේ දුර අතීතයේ කතා ප්‍රවෘත්තිය පිළිබඳව බොහෝ දිනෙක මේ ශ්‍රී විකාශය බලාගෙන ඉන්නවා. ඒ සිදුනාටම අපි ආරාධනා කරනවා ශ්‍රී විශ්ණු දේවාලයේ මේ ඇසළ මංගල්‍යයට සම්බන්ධ වීම නඩතුරුව මේ පස්වන පේලි පෙරහැරේ නිමාව පත්වීමත් අවසර ගෙවදීමේ කටයුත්ත පුරාණ චාරිත්‍ර ඉටු කළා. අපිට මේ නර්තනයේ ඉතිහාස කතා ප්‍රවෘත්තිය පිළිබඳව දැනගන්න කැමතියි. ඔව් මෙහෙමයි මහත්මයා මේක ඇවිල්ලා ලොකු කතාවක් එනවා මේක මේ ශාන්ති කර්ම දේශීය ශාන්ති කර්ම අපේ පහතරට සම්ප්‍රදායේ තියෙනා වූ මේක මේ ගිනි යකුම් සම්ප්‍රදාය ගිනි යකුම් ශාන්ති කර්මයේ ගිනි යකුම් කොටසක් ගිනි යකුම් කියන්නේ අපි ගම්මඩුවක් ගත්තම අවසානයේදී ඒ දෙවොල් දෙවියන් මූලික කරගෙන ඉවරලා අපි පන්දන් අරගෙන දෙවොල් දෙවියන්ට පූජාවක් වශයෙන් කරනවා සූර්යයා උදා වන වෙලාවේදී මේ ගිනි යකුම් නටනවා. ඉතින් මේ ගිනි යකුම් නටපු වෙලාවට කරන්නා වූ නර්තනය තමයි. නමුත් මේවට කවි ගායනා ලොකුවට එන්නේ නැහැ. ඒක නිසා නමුත් ශ්‍රී විෂ්ණු උත්පලවන්න දිව්‍යරාජෝත්තමයන් වහන්සේට අයිති කවි තියෙනවා. ඒක නිසා මම මේ මොහොතේදී මගේ කණ්ඩායමේ නර්තන ශිල්පීන් කීප දෙනෙකුට මම ආරාධනා කරා මේ මොහොතේදී ඇවිල්ලා උතුම් වූ උත්පලවන්න ශ්‍රී විෂ්ණු දිව්‍යරාජෝත්තමයන් වහන්සේට ආශිර්වාදයක් විදියට මේ මුළු ලෝකවාසී සියලු දෙනාටම මේ කොවිඩ් උවදුර ඉතා ඉක්මනින් දූරින් භූත වෙලා මේ ලෝකෙන්ම තුරන් වෙන්නේ කියලා හිතාගෙන ශ්‍රී විෂ්ණු දිව්‍යරාජෝත්තමයන් වහන්සේට කවියක් දෙකක් කියලා අපි මේ නර්තනය පොඩ්ඩක් ඉදිරිපත් කරා. මොහොතක් නැදින්න මේ විෂ්ණු මල්ලස්ස කියන්නේත් මේ නර්තන ඇඳුමයි තමයි. මල්ලස්න කියන්නේත් මෙහෙමයි විෂ්ණු මල්ලස්න මීට වඩා වෙනස් වෙනවා ඒ ඇඳුම. නමුත් ඒ කියන්නේ මල්ලස්න කියනකොට විෂ්ණු මල්ලස්න නාත පත්තිනි ඔය වගේ මල්ලස්න හතරක් තියෙනවා. ඉතින් ඒකෙන් එහෙකට අපිට මේක අරගෙන නටන්න පුළුවන්. මොකද ඒ අර මේ කාංගුලක් දාලා තියෙනවා. නැත්නම් මේක මේ ඇඳුමම තව එනවා සමයමට කියලා. ඒක අපි තව ඉදිරියේදී ඒක මේ පූජා භූමියේදී මේ ඉදිරිපත් කරනවා. ඉතින් ඊට අමතරව මේ වෙලාවේදී මේ කාංගුලක් දාගෙන බොහොම සරලව මේ නර්තනය ඉදිරිපත් කරන්න තමයි. ඔබ කිව්වා වගේම ඓතිහාසික දෙවි හාමුදුරන් වහන්සේගේ ආනුභාවයෙන් මහා දේවවල තිබෙන මේ පුණ්‍ය භූමියේ සිට මේ අපි රැඳී සිටින්නේ මේ සෙත් ශාන්තිය ආනුභාවයෙන් කොවිඩ් වසංගතය දුරු වේවා කියා ප්‍රාර්ථනා කරමින් නදුම්මලී කලායතනයට අපි ඒ ශිල්පීන්ට ආරාධනා කරනවා මේ නර්තනයේ රඟ දක්වන්න.
ඓතිහාසික දිනුනුත් පළවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ පෙරහැර මංගල්‍යයේ පස්වන පේලී පෙරහැරට මේ ශිල්ප දැක්වූ නදුම්මලි කලායතනයේ ශිල්පීන්ට අපගේ ආශිර්වාදය මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා. දෙවි හාමුදුරන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. අපි අද දවසේත් මේ සජීවී විකාශය නිමාව කිරීමට මත්තෙන් අපි යම්කිසි ඉතිහාස කරුණු කාරණා පිළිබඳව දැනගන්න කැමතියි. මේ ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ පුද පෙරහැර පිළිබඳව ඒ සඳහා නමස්කාර පූර්වක පිළිගන්නවා දෙවිනුවර පරම චිත්තහාරාම රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී අතිපූජනීය දෙවිනුවර සුසීල අපේ නායක ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වක පිළිගනිමින් අපේ හාමුදුරනේ අද දෙවි හාමුදුරන්ගේ මහා මංගල්‍යයේ පස්වන පේලි පෙරහැර ගමන් ආරම්භ කළා. තෙවරක් මහදෙවල දක්ෂිණාවර්ත පැදකුණු කරලා ඒ ගෙවදීමේ පුරාණ චාරිත්‍රය ඉටු කළා. ඉතින් අපි හාමුදුරනේ අවසරයි මේ පෙරහැර මංගල්‍යයේ ඉතිහාසය පිළිබඳව මේ සජීවී විකාශය දකින බොහෝ දෙනෙක් මේ ඔබ වහන්සේගේ ඉතිහාස කරුණු කාරණා දැනගන්න බලාපොරොත්තු වෙන සිටිනවා. අපි හාමුදුරේ අවසරයි ඒ පිළිබඳව සිහිපත් කරන්න. සියලු දෙනාටම රතනත්‍රය ආශිර්වාද වේවා. අද උප්පලවරණ මහා විෂ්ණු දෙවියන් වහන්සේ වෙනුවෙන් පවත්වන ලද පස්වෙනි පේලි පෙරහැර කටයුතු සමාප්ත කරන මොහොතේ පෞරාණික චාරිත්‍ර අනුගමනය කරමින් ඒ සියලු කටයුතු බොහොම හොඳින් ඉෂ්ට වුණා. විශේෂයෙන් අද අපි දෙවිනුවර ඉතිහාසය පිළිබඳව පසුගිය දින කීපයේම අපි දැනුවත් වීම සිද්ධ කළා. අද දවසේ සුවිශේෂී කරුණක් අපි සිහිපත් කරන්න මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේ ඔබට පෙන්න මේ ස්ථානයේ තියෙන ඓතිහාසික උප්පලවරණ මහා විෂ්ණු දේවාලය පුරාවිද්‍යා කැණීම් කරපු කොමසාරිස්වරු විවිධ මතපල කරලා තිබුණා. ඒ මතත් එක්ක ගත්තම දෙවිනුවර තියෙන ඓතිහාසිකම වැදගත් ස්ථානයක් පිළිබඳව කරුණු සිහිපත් කර දෙන්න මම බලාපොරොත්තු වෙන්නේ. මාතරේ ඉඳලා තංගල බලා යන ඕනෑම කෙනෙකුට දෙවිනුවර ඕරස්තම්බේ හමු වෙනවා. ඒ ඕරස්තම්බේ ළඟින් නැගෙනහිරට සැතපුම් භාගයක් ගමන් කරන විට අපිට හමු වෙනවා වසර කොපමණ සංඛ්‍යාවක් පැරණිද කියන බව තාම නිර්ණය කරලා නැහැ, තීරණය වෙලා නැහැ. අපි හඳුන්වන්නේ පෞරාණික ගල්ගේ කියලා තමයි. ඒ ගල්ගේ පිළිබඳව සුවිශේෂී හැඳින්වීමක් අද මම සිහිපත් කරන්න කැමතියි. මොකද සෙනරත් පරිණිතාන පුරාවිද්‍යා කොමසාරිස්තුමා මුලින් ඓතිහාසික උප්පලවරණ දේවාලය එම ගල්ගේ හැටියට තමයි හඳුන්වලා තිබුණේ. නමුත් එතුමා පසු කාලීනව පරීක්ෂණ වලින් අනාවරණය කරගත්තා එම ගල්ගේ නොව මෙම ස්ථානයේ තියෙන උප්පලවරණ දේවාලය නියම දේවස්ථානයේ පිහිටි ස්ථානය කියලා. යනු ඒ ඓතිහාසික වටිනාකමක් තියෙන ඒ ගල්ගේ සුවිශේෂී ඓතිහාසික තොරතුරු ගණනාවක් අපිට හෙළිදරව් කරනවා. මුලින්ම අපේ මේ ගල්ගේ පිළිබඳව පරීක්ෂණ පවත්වලා තියෙන්නේ SCP බෙල් මහතා. එතුමා පුරාවිද්‍යා කැණීම් කරලා නොයෙකුත් දේවල් හොයාගත්තා. ඒ වගේම තමයි ඊට පස්සේ පුරාවිද්‍යා කොමසාරිස්වරු දෙදෙනෙක් එම ස්ථානයේ පරීක්ෂණ කරා. අනතුරු 1948 තමයි සෙනරත් පරිණිතාන සූරීන් පරීක්ෂණ ආරම්භ කරලා තියෙන්නේ. 1906 SCP බෙල් මහතා කර පරීක්ෂණ වලින් එක යම්කිසි දේවස්ථානයක් පෞරාණික ස්ථානයක් හැටියට තමයි සනිටුහන් කරලා තියෙන්නේ. අපේ ස්ථානයට ගියාම අපිට දැක ගන්න පුළුවන් උසම ස්ථානයක පිහිටලා තියෙනවා කුට්ටි කරන ලද ගල් වලින් තමයි එය සකසුරුවම් කරලා තියෙන්නේ. දිගින් අඩි 26කුත් ඒ වගේම පළලෙන් අඩි 16කුත් උසින් අඩි 12කුත් වශයෙන් තමයි කැණීම් වලදී සොයාගෙන තියෙන මේ වට ප්‍රමාණ. සුවිශේෂත්වයේ තියෙන්නේ මෙහි අලංකාර වූ දොරටු දෙකක් තියෙනවා. කුටි දෙකක් වශයෙන් තමයි සකස් කරලා තියෙන්නේ. පළවෙනි කුටියේ අපි දක්නට ලැබෙනවා දෙපැත්තෙම ඔළුවහුව වල දර්ශනීය සිතුවම් කැටයම් කලාවක් ඒ තුල දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම නයිපෙන 19 වෙන්න දෙපැත්තෙම ඔළුවහුව දෙකේ දක්නට ලැබෙනවා. ඊට උඩින් තිබෙන ගල් කොටසෙහි නයිපෙන 12ක් සමගින් දෙපැත්තේ උඩ කොටසෙහි දර්ශනීය මල්කම් දෙකක් දක්නට ලැබෙනවා. ඊටත් උඩින් නැවතත් පිහිටලා තියෙනවා නයිපෙන 7ක් සමග සතර පෙති මල්දම් හැටියට සැලකන්නේ. ඒ දක්නට ලැබෙනවා ඒ විදිහේ සුවිශේෂී ලක්ෂණ.
ඉතින් මේවා පිළිබඳ කැණීම් කර පුරාවිද්‍යා කොමසාරිස්වරු මේවා කාල නිර්ණය තාම තීරණය කරගන්න බැරි බව තමයි සඳහන් කරන්නේ. පෞරාණික අපේ හිටපු සිංහලයන්ගේ අතින් නිර්මාණය වෙච්ච කලා නිර්මාණ හැටියට තමයි ඒතෝ සටහන් කරන්නේ. නමුත් නිශ්චිතවම ඒ පිළිබඳව කාල නිර්ණයක් කරගන්න බැරි වුණා. ඓතිහාසික ජනප්‍රවාද වලට අපි ගියාට පස්සේ අපිට දක්නට ලැබෙනවා ඒ ගල්ගේ රාමරාවණ ඓතිහාසිකය දක්වා දිව යනවා කියලා. ඒ මොකද මේ ඒ ගල්ගේ දෙපැත්ත තියෙන්නේ එක කොටසක් රකුසන්දෙනිය හෙවත් රසන්දෙනිය, අනිත අපි හඳුන්වන්නේ වඳුරු දෙනිය කියලා. රාමරාවණ යුද්ධය සිදුවෙන අවස්ථාවේදී රාම කුමාරයාගේ හනුමන්තා ප්‍රධාන කරගත්ත ඒ සේනාව කඳුරු බැඳගත් ස්ථානයේ වඳුරු දෙනිය වශයෙන් උත්, ඒ වගේම රාක්ෂස හමුදාව කඳුරු බැඳගත් ස්ථානය රසන්දෙනිය වශයෙන් උත් හඳුන්වනවත් බවක් සටහන් වෙනවා, සඳහන් වෙනවා ජනප්‍රවාදයේ තුල. ඒ වගේම රාවණගේ මృత ශරීරය ආදාහනය කර ස්ථානයේ හැටියටත් රසන්දෙනිය කියන ප්‍රදේශය හඳුන්වනවා. මේ ගල්ගේ මේ දෙපැත්තට මැදි වූ ස්ථානය රාමරාවණ යුද්ධයේදී රාම කුමාරයාගේ හිසරයෙන් රාවණා හෙළුණු වැටුණු තැන නිසා එම ස්ථානයේ රාම කුමාරයා දේවාලයක් නිර්මාණය කරා කියලා ජනප්‍රවාදයේ ඉන්නේ. ඊට හේතුව හැටියට සටහන් වෙන්නේ බ්‍රාහ්මණ වංශිකයෙකු හැටියට සලකනවා කියලා මේ රාවණා රජුරෝ. ඒ සාපයෙන් ගැලවෙන්න රාම කුමාරයා ඒ ස්ථානයේ ශිව දේවාලයක් නිර්මාණය කරා කියලා තමයි ජනප්‍රවාදයේ බොහෝ ඇත්තු සඳහන් කරන්නේ. එහෙම වුණත් සිරත් පරිණිතාන මහත්මයා කැණීම් වලින් හොයාගත්තා මේ ස්ථානය දොරටුව නැගෙනහිරට පිහිටලා තියෙන නිසා. දොරටුව නැගෙනහිරට පිහිටපු නිසා එම දේවාලය සූර්ය නමස්කාරය කිරීම සඳහා අතීතයේ අපේ ජනතාව සූර්ය දේවාලය වශයෙන් එම දේවස්ථානය උපයෝගී කරගත්ත කියලා. කොහොම නමුත් දිගු ඉතිහාසයකට නෑකම් කියන පෞරාණික ගල්ගය පසුකාලීන කැණීම් වලින් සොයාගෙන තියෙනවා පර්සියාවේ දැනට අතීතයේ භාවිතා වෙච්ච කොකුරිදී කියන වර්ගයේ කාසි 402ක්, ඒ වගේම රත්රන් කාසි 10ක් එම ස්ථානයේ තඹ වලින් සකස් කරන ලද මංජුසාවක් සමග හමු වෙලා තියෙනවා. මේ පිළිබඳ කැණීම් කරාට ඒවා අතීතයේ ලංකාවේ භාවිතා වූවාද කියන එක පිළිබඳව සැක සහිතයි. නමුත් ඒවා මුල් ඉතිහාසය තුල පර්සියාවේ භාවිතා වෙච්ච මුදල් විශේෂයක් ලෙස තමයි සැලකන්නේ. මේවා පිරිසිදු රිදී සහ රත්රන් හැටියට සොයාගෙන තියෙනවා. මේ වගේ වටිනාකමක් තියෙන දෙයක් ඒ ස්ථානයේ සංගවන්නට ඇත්තේ යම්කිසි පෘතුගීසි ආක්‍රමණයේදී වෙන්නට ඇතැයි යන සැකයක් පුරාවිද්‍යා කොමසාරිස්වරු මත පළ කරලා තියෙනවා. හේතුව මේ ස්ථානයේ පූජනීය ස්ථානයක් වෙච්ච නිසා අතීතයේ මේ ස්ථානයට පෘතුගීසින් 1587 තමයි ආක්‍රමණය සිද්ධ වෙලා තියෙන්නේ. මේ අවස්ථාවේදී යම්කිසි කෙනෙක් ඒ ස්ථානයේම කාසිස් ටික තැම්පත් කරන්න නැතයි කියලා මතයක් ඒත්ව පළ කරලා තියෙනවා. කොහොම නමුත් මේ ස්ථානයේ තියෙන මේ ඓතිහාසික පුරාණ ගල්ගිය ජනප්‍රවාදගතව නොයෙකුත් මතිමතාන්තරයන්ට භාජනය වෙමින් පවතිනවා. අතීතයේදී සූර්ය දෙවියන් නමස්කාර කරන්න දේවස්ථානයේ උපයෝගී කරගත්ත වගේම නැකත් චාරිත්‍ර වලට අවශ්‍ය කරන නැකත් සකස් කර ගැනීම සඳහා එම ගල්ගෙහි උඩ කොටසෙන් ගල් කුහරයක් තිබිලා තියෙනවා. ඒ ගල් කුහරයෙන් චන්ද්‍රයාගේ සූර්යාගේ ආලෝකය එම ගෘහය ඇතුළට පතිත වෙන ආකාරයක් දක්නට ලැබුණා. ඒකෙන් ඒ අනුව නැකත් චාරිත්‍ර සඳහා සූර්ය මංගල්‍ය සඳහා නැකත් චාරිත්‍ර සකස් කරගන්න ඒ ගල්ගේ උපයෝගී වුණා කියලා අතීතයේ අපේ මුතුන් මිත්තෝ ඒ සඳහා ගල්ගේ උපයෝගී කරගෙන නැකත් චාරිත්‍ර සකස් කරා කියලා බොහෝ අය පරීක්ෂණ තුළින් හොයාගෙන තියෙනවා. මේ වගේ වටිනාකමක් ඇති පෞරාණිකම ස්ථානය මේ වෙන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා ස්මාරකයක් හැටියට දක්නට ලැබෙනවා. ඔබට ඒ ස්ථානයට ගියාට පස්සේ එහි දර්ශනීයත්වය දෙක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද මේ දෙවිනුවර ඉතිහාසය තුළින් අද මහවිෂ්ණු උප්පලවරණ දෙවියන් වහන්සේ වෙනුවෙන් පවත්වන මේ ඇසළ මංගල්‍යය තුළ එම ස්ථානය මේ උප්පලවරණ මහා දේවාලයට නැගෙනහිර දිසාවේ පිහිටි දේවස්ථානය හැටියට තමයි සනිටුහන් වෙන්නේ. ඒ නිසා අද ඇසළ උත්සවය සමාප්ත කර මේ මොහොතේ ලෝකවාසී සියලු ජනතාවට නිදුක් නිරෝගීමත් වූ වාසනාවන්ත හිට දිනක් අපිට
බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණය සකස් කර දීලා අපේ ලෝකවාසී ජනතාවත් ඒ වගේම සම්බුද්ධ ශාසනයත් ඔබ වහන්සේට බාරයි ආරක්ෂා කර රැක දෙන්න සීල දෙනාටම බුදුන් දහම් සඟුන් යන රත්නත්‍රි ආශිර්වාදේ වේවා සීල දෙවියන්ගේ රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ හාමුදුරනේ වහන්සේට නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා අවස්තු කරනවා. අද දවසේත් මේ පස්වන පේලි පෙරහැර දවසේත් මෙම ස්ථානට වැඩම කරලා මේ දෙවිනුර මහා පුද පෙරහැරේ ඉතිහාස කරුණු කාරණා පිළිබඳව අපව දැනුවත් කරන්න මෙම ස්ථානට වැඩම කිරීම පිළිබඳව නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා අවස්තු කරනවා. දෙවිනුවර පරමචිත්තාරාම රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී දෙවිනුවර සුසීල නායක ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාර පූර්වක පුණ්‍යානුමෝදනා අවස්තු කරමින් සදීප අපි ආරාධනා කරනවා අද දවසේ මේ පෙරහැර මංගල්‍යයේ සජීව විකාශය අපි ලබා දුන්නා දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ නිල Facebook පිටුව ඔස්සේ. ඕසංකයේ අපි සඳහන් කරන ඕන දේශ දේශාන්තරවල ඩොබද බහුමානයට පාත්‍ර වූ ඓතිහාසික ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 764 වන ඇසළ පෙරහැර මංගල්‍යයේ අද 5 වෙනි පෙළි පෙරහැර අද සවස 4:38 යෙදුණු සුබ මොහොතේ විදි සංචාරකයන්ට යෙදුණා. රටේ පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්ව හේතුවෙන් මෙවර මේ පෙරහැර මංගල්‍ය ජන සහභාගීත්වයෙන් තොරව දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලය වටා ගමන් කරනු ලැබුවා. අපි ඔබට බැතිබරව ආරාධනා කර සිටිනවා. හෙට දිනේදීත් අපි සජීවී ලෙස ඔබ සමග මේ සජීවී රූප රාමු ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ සමග අපි අසංකයට ආරාධනා කර සිටිනවා මේ පිළිබඳව දැනුවත් කරන්න. අපි සියුදරට ආරාධනා කරනවා ඓතිහාසික උත්කලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 764 වෙනි ඇසළ මහා මංගල්‍යයේ 6 වන පේලි පෙරහැර හෙට දවසේ 3:38 දින සුබ මොහොතින් ඓතිහාසික ශ්‍රී විෂ්ණු මහා දේවාලයෙන් පිටත් වීමට නියමිතයි. අපි සියුදරට ආරාධනා කරනවා නිල දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ නිල Facebook පිටුව ඔස්සේ සජීව විකාශය බලාපොරොත්තු වන්න. ඒ වගේම සමගාමී විකාශය දෙවිනුවර මිත්‍රත්ව පදනම දෙවිනුවර 1 Facebook පිටුව ඔස්සේ සමගාමී විකාශය බලාපොරොත්තු වන්න අපි ඔබ සියුදරට ආරාධනා කරනවා. ඓතිහාසික දෙවිනුවර උත්කලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 6 වන පේලි පෙරහැර හෙට දවසේ සිදුවනටම ආරාධනා කරනවා අප සමග එකතු වන ලෙසත් ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල පරිශ්‍රයේ සමුගන්නවා ඔබ සිදුවනටම උත්පලවන්න ශ්‍රී විෂ්ණු දේව හඳුනන වහන්සේගේ පිහිට ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින්